साधु साधु साधु. භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේටත් සියලු ලෞතුරා බුදුරජාණන් වහන්සේලාටත් නමස්කාරය වේවා. උතුම් ධර්ම රත්නයට නමස්කාරය වේවා. උතුම් පසේ බුදුරජාණන් වහන්සේලාට නමස්කාරය වේවා. උතුම් රහතන් වහන්සේලාට අෂ්ටාරි පුද්ගල මහා සංඝ රත්නයට නමස්කාරය වේවා. අප බුදුරජාණන් වහන්සේගේ සියලු ත්‍රිවිධ චෛත්‍යයන්ට නමස්කාරය වේවා. අරහත් ත්‍රිවිධ චෛත්‍යයන්ට නමස්කාරය වේවා. සාදු සාදු සාදු. මහා මෙත් පාරමී ධර්ම දානමය පින්කම් මාලාවෙහි පූජ්‍යාලව්වේ අනෝමදස්සී ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් රචිත සක්කාය දිට්ඨිය ප්‍රහාණය කිරීම නම් වූ ග්‍රන්ථයෙහි ශ්‍රව්‍යමය ඉදිරිපත් කිරීම 8 වන කොටස 14 වන පරිච්ඡේදය. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ධර්මය ලෝකයෙන් එතෙර වන ප්‍රතිපදාවකි. එය ලෝකයේ පවතින විග්‍රහයක් නොවේ. ලෝකයේ පැවතීම මුල් කරගෙන ඊතරවීමේ මාර්ගයේ ඉපැද්දවීම සඳහා ධර්මයේ දේශනා කොට ඇත. එබැවින් එම ධර්මයේ ඉගෙන ගන්නා විට ලෝකයේ සිදුවීම් වලට නොගැලපිය යුතුය. එසේ නොගැලපා ධර්මයේ ඉගෙන ගැනීමට නම් පෙන් වූ ධර්මය ඒ ලෙසට පද පිළිවෙල සමග ඉගෙන ගත යුතුය. මජ්ක්‍ධිම නිකාය 3 සච්ච විභංග සූත්‍රයෙහි ඡේද කොටසක් දක්වනවා. කතමං චාවසෝ දුක්ඛං අරිය සත්‍යං ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා මරණම්පි දුක්ඛං ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසාපි දුක්ඛා යං පිච්ඡං න ලභති තම්පි දුක්ඛං සංඛිත්තේන පංච උපාදානස්කන්ධා දුක්ඛා. එවත්නි දුක්ඛ ආර්ය සත්‍යය යනු කුමක්ද? ජාතියද දුකය, ජරාවද දුකය, මරණයද දුකය. ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසයෝද දුකය. යමක් කැමැතිද ඒ නොලැබීමද දුකය. සැකෙවින් පංච උපාදානස්කන්ධයෝ දුකය. එහි අර්ථය. මේ දුක පැහැදිලි කරන විට එය ජීවිත උදාහරණයක් නොවි සත්‍යයේ සෙවීමේ කෘත්‍ය ඉස්මතු වීමක්. එනම් පිරිසිඳ සෙවීමක් ඉස්මතු කොට ඇත. එනමුත් නිවැරදිවම ශ්‍රද්ධාවෙන් ඒ පිළි නොගන්නා නිසා ලෝකයට අයිති තමාගේ කරුණුද ඇතුළත් කරගනී. ඉපදීම, ලෙඩවීම, වයසට යාම දුකක් ලෙස ඉදිරිපත් කර ඇති අතර තමන්ගේ ඉපදීම හෝ සත්වයාගේ ඉපදීම ලෙස ඉදිරිපත් කර නැත. තමන්ගේ ඉපදීම හෝ සත්වයාගේ ඉපදීම ලෙස ගත් විට ඒ ලෝකයට අයත් ජීවිත පැවැත්මේ උදාහරණයක් පමණක් වේ. එමෙන්ම මෙම විග්‍රහයේදී දුකක් ලෙස පෙන්වා ඇතිමුත් දුක් විඳීමක් ලෙසද පැහැදිලි කර නැත. සංයුත්ත නිකාය 4 රහෝගත සූත්‍රයෙහි ඡේදයක් දක්වනවා. තිස්සෝ ීමා භික්ඛු වේදනා වුත්තා මයා සුඛා වේදනා දුක්ඛා වේදනා අදුක්ඛම සුඛා වේදනා ීමා තිස්සෝ වේදනා වුත්තා මයා බුත්තං khෝ පනේතං භික්ඛු මයා යං කිංචි වේදිතං තං දුක්ඛස්මින්ති තං khෝ පනේතං භික්ඛු මයා සංඛාරාණඤ්ඤේව අනිච්චතං සන්ධාය භාසිතං යං කිංචි වේදිතං තං දුක්ඛස්මින්ති තං khෝ පනේතං භික්ඛු මයා සංඛාරාණඤ්ඤේව khය ධම්මතං සන්ධාය භාසිතං යං කිංචි වේදිතං තං දුක්ඛස්මින්ති තං khෝ පනේතං භික්ඛු මයා සංඛාරාණඤ්ඤේව වය ධම්මතං සන්ධාය භාසිතං යං කිංචි වේදිතං තං දුක්ඛස්මින්ති තං khෝ පනේතං භික්ඛු මයා සංඛාරාණඤ්ඤේව විරාග ධම්මතං සන්ධාය භාසිතං යං කිංචි වේදිතං තං දුක්ඛස්මින්ති තං khෝ පනේතං භික්ඛු මයා සංඛාරාණඤ්ඤේව නිරෝධ ධම්මතං සන්ධාය භාසිතං යං කිංචි වේදිතං තං දුක්ඛස්මින්ති තං khෝ පනේතං භික්ඛු මයා සංඛාරාණඤ්ඤේව විපරිණාම ධම්මතං සන්ධාය භාසිතං යං කිංචි වේදිතං තං දුක්ඛස්මින්ති
මහණෙනි මේ වේදනා තුනක් මා විසින් දේශනා කරන ලදී. සැප වේදනාව, දුක් වේදනාව, අදුක්ඛම සුඛ වේදනාවන්ය. මේ වේදනා තුන මා විසින් දේශනා කරන ලදී. මහණ යම්කිසි විදීමක් වේද ඒ දුකක් යයි මා විසින් දේශනා කරන ලදී. මහණ සංස්කාරයන්ගේ අනිත්‍ය සඳහා යම්කිසි විදීමක් දුකක් යයි මා විසින් වදාරන ලදී. මහණ සංස්කාරයන්ගේ ක්ෂයවන ස්වභාවය සඳහා යම්කිසි විදීමක් දුකක් යයි මා විසින් වදාරන ලදී. මහණ සංස්කාරයන්ගේ වෙනසෙන ස්වභාවය සඳහා යම්කිසි විදීමක් දුකක් යයි මා විසින් වදාරන ලදී. මහණ සංස්කාරයන්ගේ විරාග ස්වභාවය සඳහා යම්කිසි විදීමක් දුකක් යයි මා විසින් වදාරන ලදී. මහණ සංස්කාරයන්ගේ නිරෝධ ස්වභාවය සඳහා යම්කිසි විදීමක් දුකක් යයි මා විසින් වදාරන ලදී. මහණ සංස්කාරයන්ගේ වෙනස් වන ස්වභාවය සඳහා යම්කිසි විදීමක් දුකක් යයි මා විසින් වදාරන ලදී. එහි අර්ථය දුක් විඳීම යනු ලෝක සත්වයාගේ සිදුවන පැවැත්මක් වේ. නමුත් දුක යනු සකස් වීම වේ. ආර්ය සත්‍ය විග්‍රහයේදී ලෙඩවීම දුක් විඳීමක් ලෙස තථාගතයන් වහන්සේ පෙන්වා දී නැත. එය දුකක් ලෙස පමණක් ඉදිරිපත් කර ඇත. එනම් සකස් වීමක් ලෙසයි. කෙනෙකුට තම තමන් ලබන අත්දැකීමක් ලෙසට පෙන්වීමක් ඉදිරිපත් කර නැත. මෙහි විස්තරයක් තව දුරටත් සොයාගෙන යන විට තව තවත් විචක්ෂණය පමණක්ම ඉස්මතු වේ. මජ්ක්‍ධිම නිකාය 3 සච්ච විභංග සූත්‍රයෙහි ඡේද කොටසක් දක්වනවා. කතමාචාවසෝ ජරා යාතේ සන්තේ සංසත්තානං තම්හි තම්හි සත්ත නිකායේ ජරා ජීරණතා ඛණ්ඩිච්ඡං පාලිච්ඡං වලිත්තචතා ආයුනෝ සංහානි ඉන්ද්‍රයානං පරිපාකෝ අයං උච්චතාවසෝ ජරා. එවත්නි ජරාව යනු කුමක්ද? ඒ සත්වයන්ගේ ඒ සත්වනිකායෙහි යම් දිරීමක්, දිරණ අයුරක්, කැඩීමක්, පැසීමක්, හමරැලි වැටීමක්, ආයුෂ පිරිහීමක්, ඉන්ද්‍රියන් පැසීමක් වේද. එවත්නි මේ ජරාව යයි කියනු ලැබේ. එහි අර්ථය කැඩුණු දත් ගැන හෝ ඉදුණු කෙස් ගැන හෝ රැලි වැටුණු සම ගැන හෝ බුදුරජාණන් වහන්සේ පෙන්වා දී නැත. කැඩීම, ඉදීම, හම රැලි වැටීම ලෙසින් ක්‍රියාකාරීත්වයන් එනම් සංස්කාර ස්වභාවයන් පමණක් වදාළහ. එම ක්‍රියාව කුමක්ද යන වග සෙවීම තුළින් යෝනිසෝ මනසිකාරය පමණක් ඉස්මතු වේ. බුදුරජාණන් වහන්සේ වදාළ කරුණු පමණක්ම ඉගෙන නොගෙන තම තමාගේ රාමුවට ගැලපෙන ලෝකයේ තුල පවතින කරුණු සමග වටහා ගැනීම තුළින් කෙසේනම් ලෝකෝත්තර දහම කරා යොමු වන්නද? ඒ ලෙසින් ඉගෙන ගන්නා විට තථාගත දහම ඇසුවද එම දහම නොවසන බව සුස්සූසති සූත්‍රයේ ඉදිරිපත් වී ඇති ආකාරය මුලින් පෙන්වා දී ඇත. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල ඇති පදපිළිවෙල සහ පරයාය නිවැරදිව ඉගෙන ගැනීමේ වැදගත්කම මෙයින් හොඳින්ම පැහැදිලි වේ. එලෙසම සිදුවීම පිණිස අර්ථ සෙවීමට මත්තෙන් ධර්මය ඇසිය යුතු ආකාරයද බුදුරජාණන් වහන්සේ පෙන්වා දී ඇත. අංගුත්තර නිකාය 6 පඨම නාථකරණ සූත්‍රයෙහි ඡේදයක් දක්වනවා. පුනච පරං භික්ඛවේ භික්ඛු බහුසුතෝ හෝති සුතධරෝ සුතසන්නිචයෝ යේතේ ධම්මා ආදි කල්යාණා මජ්ජේ කල්යාණා පරියෝසాన කල්යාණා සාත්ථා සබ්බ්‍යංජනා කේවල පරිපුන්නං පරිසුද්ධං බ්‍රහ්මචර්යං අභිවදಂತಿ තථා රූපස්ස ධම්මා බහුසුතා හොಂತಿ ධතා වචසා පරිචිතා මනසානුපෙක්ඛිතා දිට්ඨියා සුප්පටිවිද්ධා. තවද මහණෙනි මහණ බහුශ්‍රුත වූයේ වෙයි. ඇසූ දේ දරන්නේ වේ. ඇසූ දේ රැස් කරන්නේ වේ. ඒ මේ ධර්මය මුල සුන්දර වේ. මැද සුන්දර වේ. අවසානයේ සුන්දර වේ. අර්ථ සහිතද වේ. ව්‍යංජන සහිතද වේ. කේවලත්වයේ පිරීමම වේ. පිරිසිදු බ්‍රහ්මචර්යාව හෙවත් ආර්ය අෂ්ටාංගික මාර්ගය පිණිසමද වන ලෙස හොඳින් දේශනා කර ඇත. ඔහු ඒ ස්වභාවය වූ ධර්මයන් බොහෝ අසා දරාගත්තේ වේ. වචනයෙන් ප්‍රගුණ කරන්නේ වේ. මනසින් එයම විමසීමම වේ. ඒ ආකාරයටම මනාව දැකීම පිරිසිදු වේ. එහි අර්ථය
ශ්‍රද්ධාව යම් පමණකට හෝ ඇති වූ විට ධර්මයේ ඉගෙන ගැනීමේ මූලිකම කරුණු වන මේ සියල්ලම ඒ ආකාරයෙන්ම සිදු කිරීමට යොමු වේ. මූලිකවම කළ යුතු කරුණු සිදු නොකරන්නේ නම් තථාගත වචනයට අවනත නොවීමෙන් ශ්‍රද්ධාවද ගිලිහී යනු ඇත. තථාගතයන් වහන්සේ ධර්ම පරයායක් දේශනා කිරීමට ප්‍රථම විධානයක් ඉදිරිපත් කරනු ලැබේ. සුනාථ සාධුකං මනසිකරෝථ භාසිස්සාමීති. අසව් හොඳින් මනසිකාර කරව් කියන්නෙමි. මේ තථාගත වචනයට කීකරු වීම තුළින්ම ඉහත පෙන් වූ ආකාරයට මුලින්ම ධර්මයේ ඉගෙන ගනු ලැබේ. ඉන්පසු එහි අර්ථය සෙවීමට යොමු වේ. සාදු සාදු සාදු. 15 වන පරිච්ඡේදය යෝනිසෝ මනසිකාරය තුළින් ගොඩනැගෙන ප්‍රඥාව. ලෝකයේ කලාතුරකින් පහළවන බුදුරජාණන් වහන්සේ විසින් තථාගතයන් වහන්සේලාටම ආවේනික වන ලෝකයෙන් එතෙර වන ධර්මය දේශනා කළසේක. එම දේශනා කරන ධර්මයට පමණක් යොමු වීමෙන් ආධ්‍යාත්මික අංගය වන යෝනිසෝ මනසිකාරය ඉස්මතු වේ. එසේ සිදුවන විට දුක පිරිසිඳ සෙවීමේ කෘත්‍ය ප්‍රායෝගිකව සිදුවේ. දුක පිරිසිඳ සොයන ආකාරයට පෙන්වමින් සිදු කරන බුද්ධ දේශනය තුළින් එලෙස යෝනිසෝ මනසිකාරය ඉස්මතු වේ. එසේ යෝනිසෝ මනසිකාරය සිදුවන විට යථාර්ථය නම් වූ හේතුඵල ස්වභාවය ලෙසට ඉස්මතු වේ. දුක පිරිසිඳ සොයන ආකාරයට යෝනිසෝ මනසිකාරය සිදුවීම ලෝකයේ පවතිනක් ලෙසට නොව යෝනිසෝ මනසිකාරය තුළින් ගොඩනැගෙන ප්‍රඥාවෙන් ඊතරවීමක් ලෙසටම ප්‍රායෝගිකව සිදුවේ. මෙසේ සිදුවීම පිණිසම තථාගතයන් වහන්සේ ධර්මය පෙන්වා දී ඇත. ලෝකයේ පවතින දෙයක් හෝ පවතින දෙයක නැතිවීමක් හෝ ලෙසින් නොව හේතුඵල ධර්මතාවයන් ලෙස පෙන්වා දී ඇත. මේ යෝනිසෝ මනසිකාරය තුළින් උපදින ප්‍රඥාවෙන් සමුදය දැකීමත් එම හටගන්නා හේතුව ඉක්මවීම නම් වූ නිරෝධය දැකීමත් ඒ යෝනිසෝ මනසිකාරය තුළින් ඉස්මතු වන ප්‍රඥාවෙන් සිදුවේ. මේ ආකාරයට වූ ආධ්‍යාත්මික ප්‍රතිපදාව වන මාර්ගයද යෝනිසෝ මනසිකාරයක් හේතුවෙන් දියුණු වීමක සිදුවේ. මජ්ක්‍ධිම නිකායේ කෙහි සබ්බාසව සූත්‍රයෙහි ඡේද කොටසක් දක්වනවා. සෝ ඉදං දුක්ඛන්ති යෝනිසෝ මනසිකරෝති. අයං දුක්ඛ සමුදයෝති යෝනිසෝ මනසිකරෝති. අයං දුක්ඛ නිරෝධෝති යෝනිසෝ මනසිකරෝති. අයං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාති. තස්සේවං යෝනිසෝ මනසිකරෝතෝ තීනි සංයෝජනානි පහියන්ති. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාසෝ. ඉමේ වුච්ඡන්ති භික්ඛවේ ආසවා දස්සනා පහතබ්බා. ඔහු මේ දුකයයි යෝනිසෝ මනසිකාර කරයි. මේ දුක්ඛ සමුදයයයි යෝනිසෝ මනසිකාර කරයි. මේ දුක්ඛ නිරෝධයයයි යෝනිසෝ මනසිකාර කරයි. මේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාවයයි යෝනිසෝ මනසිකාර කරයි. මෙසේ යෝනිසෝ මනසිකාර කරන ඔහුගේ සංයෝජන තුන ප්‍රහීන වේ. සක්කාය දිට්ඨිය, විචිකිච්ඡාව, සීලබ්බත පරාමාසය යන සංයෝජන ප්‍රහීන වේ. මහණෙනි, මේ දර්ශනයෙන් ආශ්‍රව ප්‍රහාණය වීමයයි කියනු ලැබේ. එහි අර්ථය බුදුරජාණන් වහන්සේ පෙන් වූ ආර්ය සත්‍යයේ විග්‍රහය තුළින් යෝනිසෝ මනසිකාරයම ඉදිරිපත් වේ. යෝනිසෝ මනසිකාරය යනු තමන් මෙදිහත් වී කරන සිතීමක් නොවන බව ඉදිරියේදී පැහැදිලි වේ. මේ ආකාරයට චතුරාර්ය සත්‍ය දේශනාව සාමුක්ඛංසික දේශනය ලෙසට බුදුරජාණන් වහන්සේට ආවේනික දහමක් ලෙසින් ඉදිරිපත් වේ. ලෝකයෙන් ඈතර වන දහම අන්‍ය විමුක්තිකාමී ශාසන තුල කිසිසේත්ම ඉදිරිපත් නොවේ. ශ්‍රාවකයා යනු ශාස්ත්‍රෝන් වහන්සේ ඉදිරිපත් කළ අර්ථයම ඉස්මතු කරන කෙනෙක් විනා තමන්ගේ අදහසක් ඉදිරිපත් කරන කෙනෙක් නොවේ. අංගුත්තර නිකාය 5 උත්තර සූත්‍රයේ ඡේද කොටසක් දක්වනවා.
යංකින්ච සුභාසිතං සබ්බන්තං තස්ස භගවතෝ වචනං අරහතෝ සම්මා සම්බුද්දස්ස තතෝ උපාදාය මයංචඤ්ඤේව භානාමාති. යම්කිසි සුභාෂිතයක් වේ නම් ඒ හැම ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේය. එයින්ම ගෙන අපි දානුන්ට කියම්හ. එහි අර්ථයයි. තථාගත ශ්‍රාවකයා දේශනා කරන්නේම තම ශාස්ත්‍රූන් වහන්සේගේ අදහසමය. තමන්ගේ කිසිදු අදහසක් එනම් ලෝකයේ තහවුරු වන හෝ සක්කාය තරවන හෝ විග්‍රහයක් පෙන්වා නොදෙයි. ශ්‍රාවක යන වචනයෙන්ම ඉස්මතු වන්නේ ශාස්ත්‍රූන් වහන්සේගේ අදහස්ම ඉදිරිපත් කිරීම යන්නයි. සාමුක්කාංශික දේශනයේ බුදුරජාණන් වහන්සේලාට පමණක්ම අදාළ වන අතර ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයාද එසේම ඉදිරිපත් කරයි. සාමුක්කාංශික දේශනයෙන් තොර වූවක් බුදුරජාණන් වහන්සේටම ආවේනික භාෂිතයක් ලෙසට ඉදිරිපත් වීමක් ශ්‍රාවකයා අතින් කිසිසේත්ම සිදු නොවේ. යමෙක් තම තමන්ට වැටහෙන කරුණක් සක්කාය තහරුවන ලෙසින් ධර්මය ආකාරයට පෙන්වා දෙන්නේ නම් ශ්‍රාවකත්වය හා ශ්‍රද්ධාව ඔහු තුළින් ගිලිහි ගොස් බොහෝ අයට වැරදි ප්‍රතිපදාවන්ද පෙන්වා දෙයි. අංගුත්තර නිකාය 3 තේර සූත්‍රයෙහි ඡේදයක් දක්වනවා. පංචහි භික්ඛවේ ධම්මේහි සමන්නාගතෝ තේරෝ භික්ඛු බහුජන හිතාය පටිපන්නෝ හෝති. බහුජන සුඛාය බහුනෝ ජනස්ස අනත්ථාය අහිතාය දුක්ඛාය දේව මනුස්සානං කතමේහි පංචහි. තේරෝ හෝති රත්තඤ්ඤෝ චිරපබ්බජිතෝ. ඥාතෝ හෝති යසස්සී ගහට්ඨ පබ්බජිතානං බහුජන පරිවාරෝ. ලාභී හෝති චීවර පිණ්ඩපාත සේනාසන ගිලාන පච්චේ බෙහෙසඤ්ඤ පරික්ඛාරාණං. බහුසුතෝ හෝති සුතධරෝ සුත සම්නිචයෝ. යේතේ ධම්මා ආදි කල්යාණා මජ්ජේ කල්යාණා පරියෝසాన කල්යාණා සාත්ථා සව්‍යංජනා කේවල පරිපුන්නං පරිසුද්ධං බ්‍රහ්මචර්යං අභිවදಂತಿ. තථා රූපාස්ස ධම්මා බහුසුතා හොಂತಿ ධතා වචසා ಪರಿචිතා මනසානුපෙක්ඛිතා දිට්ඨියා සුප්පටි විද්ධා. මිච්ඡා දිට්ඨිකෝ හෝති විපරීත දස්සනෝ. සෝ බහුජනං සද්ධම්මා වුඨාපෙත්වා අසද්ධම්මේ පතිට්ඨාපේති. මහණෙනි, ධර්ම පසකින් සමන්වාගත ස්ථවිර භික්ෂුව බොහෝ ජනයාට අහිත පිණිස, බොහෝ ජනයාට දුක් පිණිස, බොහෝ ජනයාට අනර්ථය පිණිස, දෙව් මිනිසුන්ට අහිත පිණිස, දුක් පිණිස පිළිපන්නේ වෙයි. කවර පසකින්ද යත්? පැවිදිව බොහෝ කල් ඇති ස්ථවිර භික්ෂුවක් සිටී. ගිහි පැවිදි අය අතරෙහි කීර්තිරාවය ඇතිව බොහෝ ජනයා පිරිවරාගෙන සිටී. සිවුරු පිණ්ඩපාත සේනාසන බෙහෙත් පිරිකර ලබන සුළුද වෙයි. බොහෝ දේ අසන ලද්දේද, ඇසූ දේ දරාගන්නා ලද්දේද, ඇසූ දේ රැස් කරන ලද්දේද වේ. යම් ඒ මුල සුන්දර, මැද සුන්දර, අවසානයේ සුන්දර, අර්ථ සහිත වූ, ව්‍යංජන සහිත වූ, කේවලත්වයම පරිපූර්ණ වන පිරිසිදු බඹසරම පෙන්වන ධර්මය වේ. ඒ ධර්මය ඔහු විසින් බොහෝ අසන ලද්දේ වේ, දරණ ලද්දේ වේ, වචනයෙන් ප්‍රගුණ කරන ලද්දේ වේ, සිතින් විමසන ලද්දේ වේ, දෘෂ්ටි වශයෙන් ප්‍රතිවේද කරන ලද්දේ වේ. ඔහු මිච්ඡා දිට්ඨිකද විපරීත දර්ශනද ඇත්තෙකු වේ. ඔහු බොහෝ ජනයා සද්ධර්මයෙන් ඉවත් කොට අසද්ධර්මයේ පිහිටුවයි. එහි අර්ථයයි. නිවැරදිවම බුදුරජාණන් වහන්සේට ආවේනික සාමුක්ඛංශික දේශනාව නොලැබීම තුළින් කොපමණ ආදීනවයන් සිදුවනවාද යන්න මේ සූත්‍රය තුළින් මනාව ඉස්මතු වේ. සැබෑම තථාගත වචනය වන සාමුක්ඛංශික දේශනාව පමණක් ඇසීම තුළින් යෝනිසෝ මනසිකාරය සිදුවේ. එතරවීම පිණිස පවතින මාර්ගයට යොමුවීම සඳහා අවශ්‍ය මූලිකම කරුණ වන්නේද එම ධර්මය අසන්නට ලැබීමම වෙයි. ද්වේඛෝ ආවසෝ පච්චයා සම්මාදිට්ඨියා උප්පාදාය පරතෝච ඝෝසෝ යෝනිසෝච මනසිකාරෝ. මහා වේදල්ල සූත්‍රයෙහි සඳහන් ඡේද කොටසක් මජ්ක්‍ධිම නිකායේ 1 තුල ඇති. එහි අර්ථය ඇවැත්නි සම්මා දිට්ඨිය උත්පාදයේ පිණිස ප්‍රත්‍ය දෙකකි. බාහිරින් ඇහෙන දෙයත් යෝනිසෝ මනසිකාරයත් වේ. ධර්ම ප්‍රතිරූපකයක් ලෙස පරතෝ ඝෝසයේ හෙවත් බාහිරින් ඇසෙන දෙය ලැබුණේ නම්
ඔහුට කිසිදු ලෙසකින් ධර්මය අවබෝධය කරා යොමු විය නොහැක. මුලාවීම පමණක්ම සිදුවේ. එසේ ධර්මය ලෙස ධර්ම ප්‍රතිරූපකයක් ඇසීම තුළින් නිවන් මඟ සම්පූර්ණයෙන්ම විනාශ වන බව ථේර සූත්‍රය තුළින් මනාව පැහැදිලි වේ. මෙසේ ධර්ම ප්‍රතිරූපකයන් ඇසීමේ ආදීනවය පිළිබඳව වටහාගත යුතු වේ. එවිට ධර්ම ප්‍රතිරූපකයන් බැහැර කළ හැක. සාදු සාදු සාදු.